찾나요? හැමෝටම හම්බුණා නේද? 간식 못 받으신 분? හම්බුනේ නැති කවුරු හරි ඉන්නවද? ස්නැක් එක? 아, 못 받으신 분 있어요? හම්බුනේ නැති කවුරු හරි ඉන්නවද? 오케이. 받으신 간식 중에 갈색, 조그마한 갈색 모양의 과자 스낵이 있는데 이 한국에서 유명한 전통 스낵 과자입니다. ඉතින් ඔය ගත්ත ස්නැක් එක ඇතුලේ තියෙනවා නිකන් දුඹුරු පාටට හුරු ස්නැක් එකක්. ඒක ඇවිල්ලා කොරියන් ට්‍රැඩිෂනල් ස්නැක් එකක්. 이름은 약과라고 합니다. ඒකේ නම ඇවිල්ලා යක්වා කියන එක. 예. 그래서 한국의 전통 과자 중에 약과를 한국 사람들이 굉장히 좋아합니다. ඉතින් සාමාන්‍යයෙන් කොරියන් අය නම් හරිම ආස ස්නැක් එකක් තමයි ඒක. 예. 어머나. 바로 요게 약과입니다. 드셔보셨나요? මේක කාලා බැලුවද? 예. 원래는 이거보다 한 2배 정도 더 큽니다. මේක හරිනම් සයිස් එකෙන් ගොඩක් ලොකුයි ඔරිජිනල් එක. 예, 근데 좀 작게 만든 스낵입니다. මේ කෑල්ල දැන් පොඩියට හදපු පොඩි සයිස් එක. 그리고 이렇게 핑크색으로 생긴 게 이게 우리 한국의 어린아이들이 굉장히 좋아하는 마이쮸라는 젤리입니다. මේ චූටි රෝස පාටට තියෙන කෑල්ල චූටි ළමයි ගොඩක් ආසයි ඒක. හරිම රසයි ඒක. 다 같이 말해볼까요? 마이쮸. කියමුද අපි ඒකට? මයිචු. 마이쮸. මයිචු. 한국의 어린아이들이 굉장히 좋아하는 젤리입니다. පොඩි අය ආස ජෙලි ටොෆි. 스리랑카에도 한국의 스낵들이 제가 킬스나 카기를 가니까 몇 가지가 있었습니다. ඉතින් කොරියන් ස්නැක් සමහර ඒවා කාගිල්ස් කීල්ස් වල තියෙනවා පොඩි පොඩි ඒවා. 그런데 이 약과나 마이쮸는 스리랑카 그 어디에서도 얻을 수 없는 한국의 스낵입니다. නමුත් මේ යක්වා කියන එකයි මයිචු කියන ස්නැක් එකයි නම් ලංකාවේ නෑ කොහෙවත් හොයාගන්න. 또 이런 곳에 오셨기 때문에 이러한 한국의 과자도 맛볼 수 있는 기회가 생긴 것 같습니다. ඉතින් අද ඔන්න ඒවැ රස බලන්නත් පුළුවන් වුණා. 이제 두 번째 시간 시작해도 되겠습니까? අපි එහෙනම් පටන් ගමුද? Are we ready? අපි ලෑස්ති වෙමුද? 오케이. 이사야 45장 18절 말씀을 우리 같이 한번 읽어 보겠습니다. යෙසායා පොතේ 45 18 අපි එකට කියවමු. මක්නිසාද ස්වර්ගයෙන් මැව්වා වූ පොළව මවා සාදා ඒ පිහිටුවා වූ එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවා වූ දෙවියන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. මම ස්වාමීන් වහන්සේය වෙන කෙනෙක් නැත. 자, 하나님은 하늘과 땅을 만드신 분이십니다. ඉතින් දෙවියන් වහන්සේ තමයි මේ අහසත් පොළවත් මැව්වේ. 앞 시간에 우주와 지구, 또 지구에 있는 자연의 현상까지 하나님은 만드신 분이기 때문에 그것을 성경에 기록하셨습니다. දැන් අපි කලින් විවේකයට කලින් ඉගෙන ගත්තා මේ අහස පොළව මේ ඔක්කොම මැව්වේ දෙවියන් වහන්සේ සාක්ෂිත් අපි බැලුවා. 자, 하나님께서 이 하늘과 땅 그리고 지구 안에서의 자연 현상 이런 것을 왜 만드셨을까요? එතකොට දෙවියන් වහන්සේ ඇයි මෙහෙම අහසක් මෙහෙම පොළවක් මේ ඔක්කොම මැව්වේ? මොකද හේතුව? 바로 사람으로 거하게 하기 위해서 이 우주와 지구 그리고 우리가 살아가는 이 모든 환경을 만드신 겁니다. ඉතින් උන්වහන්සේ නිකන් හිස්කමට නෙමෙයි මේ අහසත් පොළවත් මැව්වේ. මනුෂ්‍යයාට වාසය කරන පිණිස තමයි මේ ඔක්කොම මැව්වේ. 이 세상에 하나님께서 사람을 가장 가치 있고 중요하게 만드셨다는 겁니다. ඉතින් මේ ලෝකයේ මනුෂ්‍යයාට තමයි දෙවියන් වහන්සේ වඩාත් විශේෂ තැන ලබා දීලා තියෙන්නේ. 그래서 하나님이 이 세상을 창조하셨다라는 두 번째 증거는 바로 사람을 만드셨다라는 것입니다. ඉතින් දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වා කියලා ඔප්පු කරන්න පුළුවන් තවත් සාක්ෂියක් තමයි මනුෂ්‍යව මැව්වා කියන එක. 자, 나는 부모님이 만든 것입니까? මාව මැව්වේ මගේ අම්මයි තාත්තයිද? 만약 부모님이 나를 만들었다면 뭐 얼굴은 이렇게 또 몸은 이렇게 만들었을 겁니다. මගේ දෙමව්පියන්ට මාව මවන්න පුළුවන් කමක් තිබ්බනම්
එයාලා මගේ මූණ මේ විදියට මගේ ඇඟ මේ විදියට තෝරලා හදයි. 혹시 내 얼굴과 내 몸이 내 마음에 들지 않을 수도 있을 겁니다. සමහර වෙලාවට අපේ පෙනුමට අපේ ඇඟේ හැඩරුවට අපි කැමති නැති වෙන අවස්ථාවන් තියෙනවා. 그럼 나는 나를 왜 이렇게 만들었냐라고 부모님을 원망합니까? ඉතින් ඇයි මාව මෙහෙම හැදුවේ කියලා අපි දෙමව්පියන්ට බයිනෝද ඒ අවස්ථාවේ. 자, 부모님은 나를 만든 분이 아니라 나를 낳으신 분입니다. දෙමව්පියෝ කියලා කියන්නේ මාව මවපු කෙනා නෙමෙයි මාව මේ ලෝකයට ගෙනත් මාව උස්මහත් කරපු අය. 부모님은 나에게 생명이라는 것 자체를 줄 수 없습니다. ජීවිතය කියන එක දෙමව්පියෝ නෙමෙයි මට ලබා දෙලා තියෙන්නේ. 그렇다면 나는 누가 만드셨을까요? මේ මම කියන කෙනාව කවුද නිර්මාණය කරේ? 바로 하나님이라는 겁니다. දෙවියන් වහන්සේ. 자, 하나님은 사람을 만드셨습니다. දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැව්වා. 자, 사람의 이 재료가 무엇일까요? අපි මේ හැදලා තියෙන්නේ මොනවෙන්ද? 하나님은 사람을 어떠한 재료로 만들었는지부터 성경에서 알려주고 අපි 계십니다. මොන වගේ ද්‍රව්‍යකින්ද හැදලා තියෙන්නේ කියන එකත් බයිබලයේ තියෙනවා. 창세기 성경은 지금으로부터 3,500년 전에 기록된 මේ 성경입니다. උප්පත්ති කියන බයිබලයේ පළවෙනි පොත අවුරුදු 3500කට කලින් ලියවිලා තියෙනවා. 이 구절을 우리 같이 읽겠습니다. අපි ඒකට කියමු. ස්වාමී වූ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළුසේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් වේ. 하나님이 사람을 무엇으로 만드셨다고요? ඉතින් දෙවියන් වහන්සේ කොහොමද මනුෂ්‍යව මැව්වේ? 무엇으로 만드셨다고요? මොනවෙන්ද? 예, 한국어 단어로 흙입니다. ඉතින් කොරියන් භාෂාවෙන් කියන්නේ හුක් කියලා. 야, 싱할라어는 뭐라고요? අපි අපේ සිංහල භාෂාවෙන් මොකක්ද කියන්නේ? දූවිල්ලෙන්. 두윌레이. දූවිල්ලෙන්. 두윌레이, right? 두윌레이. ලුවිල්ලෙන්. 예, 코리안 흙. කොරියන් භාෂාවෙන් හුක්. 두윌레이. දූවිල්ලෙන්. 오케이. 정말 사람은 흙으로 만들어졌을까요? ඉතින් මනුෂ්‍යයා ඇත්තටම දූවිල්ලෙන්ද නිර්මාණය වෙලා තියෙන්නේ. 과학자들이 그걸 밝혀냈습니다. ඒකත් විද්‍යාඥවරුන් හොයාගෙන තියෙනවා. 사람의 인체를 분석해 보니 바로 흙과 똑같은 물질이라는 겁니다. ඉතින් මනුෂ්‍ය ශරීරය මොන වගේ එවැන්ද හැදිලා තියෙන්නේ කියලා බැලුවම දූවිල්ලට සමාන විදිහට තමයි මනුෂ්‍යයාගේ ශරීරය හැදිලා තියෙන්නේ. 자, 사람이 죽고 땅에 묻혀서 오랜 시간이 흐르면 이런 모습이 됩니다. දැන් මනුෂ්‍යෙක් මැරුණාම ඒ කෙනාව අපි මිහිදන් කරාම කාලයක් ගියාම මෙන්න මේ තත්ත්වයට එනවා. 우리의 몸은 온데간데 없이 흙으로 변해 있습니다. අපේ හැම ඔක්කොම නැතුව ගිහිල්ලා ඒවත් ඔක්කොම ආයි දූවිල්ලට පරිවර්තනය වෙලා. 우리 인체를 분석해 보면 흙과 똑같은 물질이라는 것을 과학자들이 밝혀낸 겁니다. ඉතින් අපේ මේ ඇඟේ තියෙන ද්‍රව්‍ය මොනවද කියලා බැලුවම දූවිල්ලට හා සමාන ද්‍රව්‍ය වලින් තමයි අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ. 그걸 성경은 3,500년 전부터 말하고 있던 겁니다. ඉතින් ඕක මෑතකදී හොයාගත්තට බයිබලේ මීට අවුරුදු 3500කට කලින් ලියවිලා තියෙනවා. 하나님은 사람을 만드신 분이기 때문에 무엇으로 만드셨는지를 정확하게 알려줄 수 있다는 겁니다. ඉතින් මේ ලෝකේ නිර්මාණය කරපු දෙවියන් වහන්සේ කොහොමද හැදුවේ කියලා දන්න නිසා තමයි එහෙම කියලා තියෙන්නේ. 자, 그런데 더 중요한 것은 하나님은 사람을 흙으로만 만드셨다는 것이 아닙니다. තවත් වැදගත් කාරණාවක් තියෙනවා. දෙවියන් වහන්සේ අපිව නිකන් දූවිල්ලෙන් විතරක් නෙමෙයි හදලා තියෙන්නේ. 창세기 1장에 보면 하나님이 사람을 만들 때 하나님의 형상대로 사람을 만드셨다고 දෙවියන් 했습니다. වහන්සේ මනුෂ්‍යව මවනකොට උන්වහන්සේගේ ස්වරූපයට මැව්වා කියලා කියනවා. ඒ මොකද්ද? 더 쉽게 말하자면 하나님과 똑같이 만들었다는 겁니다. තවත් විදිහකට කිව්වොත් දෙවියන් වහන්සේට සමානව මැව්වා කියලායි මේ කියන්නේ. 자, 하나님은 영이시다라고 요한복음에서 알려주고 있습니다. අපි මුලින්ම කියව මතකද දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක්. 요한 පොතේ තියෙනවා. 자, 영이다라고 하는 말 안에는 여러 가지 중요한 의미를 가지고 있습니다. ආත්මයක් කියන එක ඇතුලේ විවිධාකාර අර්ථ තියෙනවා. 첫 번째, 보이지 않는다라는 뜻을 가지고 있습니다. ආත්මයක් කියන්නේ ඇස් දෙකට පෙනෙන්නේ නැති දෙයක්. 또 영원한 분이다라는 뜻도 가지고 있습니다. දෙක ඇවිල්ලා සදාකාලික
දෙයක් තමයි ආත්මයක් තියෙන කෙනෙක් කියන්නේ. 우리 사람을 영적인 존재로 만들었다는 말씀입니다. එතකොට දෙවියන් වහන්සේ අපේවත් ආත්මයක් සහිතව තමයි මැව්වේ. 자, 사람은 인생 70년, 80년 그 정도 살아갈 수 있습니다. ඉතින් මනුෂ්‍යයන් මේ ලෝකේ අවුරුදු 70ක් 80ක් ජීවත් වෙනවා. 자, 죽으면 어떻게 될까요? එතකොට අපි මැරුණායින් පස්සේ මොකද වෙන්නේ? 다른 사람으로 환생합니까? අපි වෙනත් කෙනෙක් හැටියට ආයි මේ ලෝකෙ ඉපදෙනවා. 성경은 그렇게 말하지 않습니다. බයිබලයේ එහෙම දෙයක් කියන්නේ නැහැ. 죽으면 하나님이 예비하신 영원한 세상으로 가게 됩니다. අපි මැරුණම දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙන සදාකාලික ලෝකයකට අපි යනවා කියලා බයිබලයේ තියෙනවා. 자, 동물은 좀 다릅니다. සත්තුන් ඊට වඩා වෙනස්. 동물은 하나님의 형상대로 만드시지 않았습니다. ඉතින් දෙවියන් වහන්සේ සත්තුන්ව උන්වහන්සේගේ ස්වරූපයට සමානව මැව්වා කියලා නැහැ. 영적인 존재로 만들지 않았다라는 겁니다. ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? සත්තුන්ට ආත්මයක් නැහැ කියන එක. 하나님이 영이신 것처럼 우리 사람도 영적인 존재로 만드셨다는 말씀입니다. දෙවියන් වහන්සේ ආත්මයක් වගේම තමයි මනුෂ්‍යයන් වන අපි තුලත් ආත්මය කියන දේ තියෙනවා. 자, 그래서 데살로니가전서 5장에 보면 우리 사람을 영과 혼과 몸으로 세 가지를 구분해서 만드셨다고 했습니다. එක තෙසලෝනික පොතේ තියෙනවා මනුෂ්‍යව ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් කියන මේ තුනෙන් තමයි හැදලා තියෙන්නේ කියලා. 몸은 우리가 실제 보는 이 육체를 말하고 있습니다. ශරීරය කියන්නේ අපි හැමෝම දකින අපේ මේ භෞතික ශරීරය. 그리고 혼은 보이지 않는 정신 세계를 말하고 있습니다. ප්‍රාණය කියලා කියන්නේ අපේ සිතන පතන දේ අපේ හැඟීම් දැනීම් තියෙන. 자, 이것은 사람에게도 있고 동물에게도 있습니다. ඉතින් මේ ප්‍රාණය කියන දේ මනුෂ්‍යයන්ටත් තියෙනවා සත්තුන්ටත් තියෙනවා. 개 한 마리를 키우더라도 그 개에게도 지식과 감정이라는 정신 세계가 분명히 있습니다. ඉතින් අපි ජොඩි බලු පැටියෙක් හදනකොට ඒ බලු පැටියටත් දේවල් තේරෙනවා. කොහොමද කරන්නේ හැඟීම් දැනීම් කියන එක සත්තුන්ටත් තියෙනවා. 그런데 동물에게는 없는 오직 사람에게만 있는 영역이 있습니다. නමුත් මනුෂ්‍යයන්ට තියෙන සත්තුන්ට නැති යම් දෙයක් තියෙනවා. 바로 하나님의 형상인 영이 우리 인간에 있다는 겁니다. දෙවියන් වහන්සේගේ ස්වරූපයට සමානව තිබෙන ආත්මය කියන දේ. 이것이 하나님의 형상대로 인간을 만들었다라는 말씀입니다. දෙවියන් වහන්සේගේ ස්වරූපයට මැව්වා කියලා කියන්නේ ඔන්න ඔය දේ. 자, 한국에 있는 공원에서 제가 사진 한 장을 찍었습니다. මේ ඇවිල්ලා කොරියාවේ තියෙන පාක් එක ගත්ත ෆොටෝ එකක් පාස්ට. 예, 잘 나온 것 같아서 이렇게 좀 여기 화면에 띄워놨습니다. ලස්සන නිසා පොඩ්ඩක් දැම්මල ස්ක්‍රීන් එකට. 자, 우리 인간에게는 겉에 보이는 이 몸이 있습니다. ඉතින් අපේ පිටතින් පේන අපේ ශරීරය තියෙනවා. 자, 이 몸은 동물에게나 인간에게나 동일하게 있습니다. ශරීරය කියන එක සත්තුන්ටත් තියෙනවා අපිටත් තියෙනවා. 자, 이 몸에는 우리에게 식욕, 성욕, 명예욕 같은 이 동물적인 욕구가 있다라는 것을 보여줍니다. ඉතින් සත්තුන්ට මනුෂ්‍යයන්ට ශරීරයෙන් එන ආහාර රුචිය ලිංගික ආශාව වෙන වෙන ආශාවන් කියන එක ඇති වෙනවා අපේ භෞතික ශරීරේ. 자, 이러한 욕구가 우리 모두에게 다 있습니다. මේ ආශාවන් කියන එක අපි හැමෝටම අවශ්‍යතාවයන් වශයෙන් ඇති වෙනවා. 자, 그런데 우리는 이것만 있는 것이 아니라 바로 혼의 영역, 정신의 영역의 활동도 있습니다. ඒ වගේම අපිට තියෙනවා ප්‍රාණය කියලා දෙයක්. අපි සිතන පතන අපේ හැඟීම් දැනීම් තියෙනවා. 이 정신의 영역이 있기 때문에 우리는 육체의 본능대로 행하지 않는 절제의 능력을 가지고 있는 겁니다. ඉතින් ප්‍රාණයෙන් අපිට සිතන්න පතන්න පුළුවන් වෙලා තියෙන නිසා අපිට දැනෙන හැම ආශාවක්ම ඉටු කරගන්න ඕනේ කියන එක අපි කරන්නේ නැහැ. අපිට තේරෙනවා මොකද්ද හරි වැරද්ද කියලා. 정신의 영역이 있기 때문에 지식, 감정과 같은 이런 것들이 우리에게 분명히 보이지 않는 곳에서 활동하고 있다는 겁니다. ප්‍රාණයෙන් තමයි අපිට දැනුම, මනස, හැඟීම්, දේවල් කරන්න ඕන විදිහ අවබෝධ වෙන්නේ. 인간에게는 이것이 아주 강하게 있기 때문에 절제하며 살아가고 있지만 동물에게는 이러한 활동이 약하기 때문에 본능대로 살아가는 모습이 있다는 겁니다. ඉතින් මනුෂ්‍යයන්ට ප්‍රාණය හොඳින් තියෙන නිසා මනුෂ්‍යයන් කරන කියන හැමදේම හොඳට හිතලා බලලා කරනවා. නමුත් සත්වයන්ගේ මේ ප්‍රාණය දුර්වල නිසා ඔවුන් සමහරවිට දැනෙන විදිහට තමයි ක්‍රියා කරන්නේ. 자, 중요한 건 여기서 끝이 아니라는 겁니다. හැබැයි මෙතනින් ඔක්කොම ඉවරයක් වෙන්නේ නැහැ. 우리 인간에게만 하나님의 형상, 곧
영적인 영역이 있다고 말씀하십니다. මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ ස්වරූපයට ලබා දෙලා තියෙන ආත්මය කියලා දෙයක් තියෙනවා. 자, 인간에게만 신을 찾고자 하는 종교심이 있습니다. මනුෂ්‍යයන් විතරනේ දෙවියන් වහන්සේව සොයාගෙන යන්නේ. 자, 우리 인간만 무언가 자신의 부족함과 연약함을 알고 신에게 무언가를 구하는 그러한 종교적인 활동을 하고 있다는 겁니다. ඉතින් මනුෂ්‍යයන්ට විතරයි තමන්ගේ දුර්වලකම් අඩුපාඩුකම් දැනුනම දෙවි කෙනෙක් මේ ලෝකෙ ඉන්නෝ දෙවියන් වහන්සේ හොයන්න ඕනේ කියන හැඟීම ඉබේටම එළියට එන්නේ. 이 세상에 얼마나 많은 종교들이 있습니까? ඉතින් මේ ලෝකේ කොයිතරම් විවිධාකාර ආගම් තියෙනවද? 인간의 마음에는 이와 같은 종교심이 아주 강하게 있다는 것을 알려주고 있습니다. එහෙම ආගම් තියෙන්නේ ඇයි? මනුෂ්‍යයන් ආගම කියන එක හොයනවා. ඒක ඇතුළාන්තයෙන්ම එන දෙයක්. 또한 인간에게는 양심이라는 것이 있습니다. ඒ වගේම මනුෂ්‍යයන්ට හෘද සාක්ෂිය කියලා දෙයක් තියෙනවා. 나쁜 일을 하게 될 때 그 나쁜 일을 하면 안 된다라는 것을 우리 양심이 일깨워 주고 있습니다. අපි මොකක් හරි වැරද්දක් කරන්න ගියොත් මේක වැරදි වැඩක් කියලා අපේ හිත ඇතුළෙම අපේ හෘද සාක්ෂිය අපිට කියනවා. 자, 동물에겐 그런 거 없습니다. නමුත් සත්තුන්ට එහෙම දැනෙන්නේ නැහැ. 동물 중에 맹수들이 있는데 그 맹수들은 아주 연약한 동물들만 골라서 잡아먹습니다. දැන් අපි ගත්තොත් සත්ව ලෝකේ භයානක ලොකු සත්තු පොඩි සත්තුන්ව අල්ලලා කන්න දෙපාරක් හිතන්නේ නැහැ. එයාලට මේක වැරදි කියලා දැනෙන්නේ නැහැ. 인간의 눈에는 아유 저렇게 연약한 동물을 잡아먹으면 어떡하냐라는 마음이 있지만 동물에겐 그런 거 없습니다. දැන් අපි මිනිස්යන් වශයෙන් අපි බලන අනේ පොඩි සතාව ඇයි අල්ලගෙන කන්නේ කියලා අපි හිතනවා. 이- නමුත් සත්තුන්ට එහෙම දැනෙන්නේ නැහැ. 이 양심이라는 것이 바로 무언가 선을 추구하고자 하는 그런 마음을 말합니다. ඉතින් හෘද සාක්ෂිය කියලා කියන්නේ හරි දේ යහපත් දේ කරන්න ඕනේ කියන හැඟීම ඇතිවීම. 그리고 우리는 영적인 존재이기 때문에 영원한 것을 사모하는 그런 마음을 가지고 있습니다. ඉතින් අපි ඔක්කොටම ආත්මය තියෙන නිසා අපි හැම වෙලේම ආත්මික දේවල් තමයි හොයන්නේ සදාකාලික දේවල්. 부부 간의 사랑으로 결혼을 하게 됩니다. ඔන්න දැන් අපි ගමු යුවලක් ඉන්නවා එදෙන විවාහ වෙනවා. 사랑을 약속할 때 몇십 년 약속을 하는 것이 아니라 영원한 사랑을 약속을 합니다. ඒ දෙන්න ආදරේ ඉදිරියේ පොරොන්දු වෙනකොට මම මේ කාලෙට විතරක් ඔයාට ආදරය කරනවා කියලාද කියන්නේ සදාකාලිකව ආදරය කරනවා කියලාද කියන්නේ. 영원히 살 것을 알면서도 사랑에 대한 약속을 영원히 하자라고 약속을 합니다. ඉතින් කෙටි කාලයක් අපි මේ ලෝකේ ජීවත් වුණාට පොරොන්දු වෙනකොට කොහොමද පොරොන්දු වෙන්නේ? සදාකාලිකව මම ඔයාට ආදරය කරනවා කියලා. 그리고 사람의 마음에는 영원히 살고자 하는 그런 마음의 욕구도 있습니다. ඒ වගේම මිනිස්යා තුළ තියෙනවා සදාකාලිකව ජීවත් වෙන්න ඕන ආසාව. 내가 건강을 지키고 돈도 많고 불편한 것이 없으면 우리 마음은 이것을 영원히 누리고자 하는 그런 마음을 갖게 됩니다. අපිට නිරෝගිමත්කම සල්ලි මේ හැමදේම තියෙනවනම් සදාකාලිකව වුණත් අපි ජීවත් වෙන්න කැමතියි. 우리는 영적인 존재이기 때문에 영원한 것을 추구하는 마음이 있다는 겁니다. ඒකට හේතුව ඇවිල්ලා ආත්මය කියන දේ තියෙනකොට අපි තුල අපි හැම වෙලේම හොයන්නේ සදාකාලික දේවල්. 자, 우리는 동물에게 없는 하나님의 형상, 곧 영적인 영역이 있다라는 말씀을 지금 드리고 있습니다. ඉතින් දැන් මේ කියන්නේ සත්තුන්ට නැති මනුෂ්‍යයන්ට ආත්මය තියෙනවා කියන එකයි. 하나님이라는 신이 정말로 존재하기 때문에 우리는 그것을 본능적으로 알고 종교심이라는 마음을 갖고 있는 겁니다. ඉතින් අපි තුල ආත්මය තිබෙන නිසා අපි ඉබේටම දෙවියන් වහන්සේව හොයන්න ඕනේ කියන හැඟීම අපි තුලින් එනවා. 우리는 본능적으로 하나님이라는 존재를 인정하고 있기 때문에 우리에게 양심이라는 것으로 이거는 하면 안 된다라는 것을 본능적으로 알고 있습니다. ඉතින් අපි තුල ආත්මය තියෙන නිසා අපි දෙවියන් වහන්සේව හොයන නිසා තමයි අපි තුල හෘද සාක්ෂිය කියන දේකුත් තියෙන්නේ. 자, 우리 그리고 하나님은 영적인 분으로 영원하신 분이기 때문에 우리 마음에도 영원히 살고 싶어하는 마음을 본능적으로 갖고 있다는 겁니다. අපි තුල ආත්මය තියෙන නිසා තමයි අපි හැම වෙලේම සදාකාලික දේවල් පසුපස යන්නේ. 자, 이처럼 하나님은 우리 육체를 흙으로 만들었다는 것과 우리는 바로 영적인 존재로 지음받았다라는 것을 성경을 통해 알려주고 있습니다. ඉතින් බයිබලයේ කියනවා අපිට ශරීරයක් හදලා තියෙනවා. ඒ ශාරීරිය දූවිල්ලෙන් මවලා තියෙන්නේ. ඒ වගේම අපි තුල ආත්මයක් තියෙනවා කියලා. 그래서 이 세상에서 인간에 대해 가장 잘 아는 분이 있다면
바로 인간을 만든 하나님이십니다. ඉතින් මනුෂ්‍යයා ගැන වැඩියෙන්ම දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි දෙවියන් වහන්සේ කියලා අපිට කියන්න පුළුවන්. 자, 인간에 대한 설명이 가장 잘 돼 있는 책이 있다면 바로 성경입니다. මනුෂ්‍යයා ගැන වැඩියෙන්ම ලියවිලා තියෙන පොත මොකක්ද කියලා ඇහුවොත් ඒ තමයි බයිබලය. 자, 남자는 여자를 잘 이해를 못합니다. ඉතින් පුරුෂයන්ට බෑනේ කාන්තාවන්ව හරියට තේරුම් ගන්න. 또 여자도 남자를 잘 이해 못합니다. එතකොට කාන්තාවන්ට බෑ පුරුෂයන්ව හරියට තේරුම් ගන්න. 자, 한국에서 정말 오랜 기간 동안 베스트셀러로 책이 읽혀진 책이 있는데 그 제목이 화성에서 온 남자, 금성에서 온 여자라는 책이었습니다. ඉතින් කොරියාවේ ගොඩක්ම කියවෙච්ච පොතක් ඇවිල්ලා වෙනත් පරිසර දෙකකින් ආපු කාන්තාවක් සහ පුරුෂයෙක් කියන පොතක්. 그만큼 남자와 여자가 다르다라는 것을 말하는 책입니다. ඉතින් මේකේ ඒ පොතෙන් කියන්නේ කාන්තාවන් සහ පුරුෂයන් හරිම වෙනස් කියන එක. 거기 나온 책 일부를 보면은 남자와 여자는 하나의 현상을 두고 서로 바라보는 게 정말 다르다라는 그런 내용이 나옵니다. ඉතින් ඒ පොතේ ඇතුලේ තියෙන්නේ කාන්තාවගේ විදිය වෙනස්. පුරුෂයාගේ විදිය හරියට වෙනස්. එකිනෙකාට වෙනස් කියන එක. 자, 아내가 남편에게 이렇게 이야기합니다. ඉතින් භාර්යාව දැන් මහත්තයාට මෙහෙම කියනවා. 아, 여보, 나 어디가 좀 아픈 것 같아. 이런 이야기합니다. ඉතින් භාර්යාව කියනවා මගේ මේ මෙතන චුට්ටක් රිදෙනවානේ කියලා කියනවා. 자, 남자분들, 아내가 그런 말 한다면 무엇이라 말하겠습니까? එතකොට නෝනා එහෙම දෙයක් කිව්වොත් මෙතන ඉන්න ස්වාමි පුරුෂයෝ කොහොමද උත්තර දෙන්නේ? 남자분들 무엇이라 말할 것 මොකක්ද 같아요? කියන්නේ උත්තරේ? 아마 저라면 약 먹어, 약국 가서 약 먹어, 병원 가봐 이렇게 이야기할 겁니다. ඉතින් පාස්ටර් වුණා නම් එයා කියන්නේ ඔය බෙහෙත් ටිකක් බොන්න නැත්තම් හොස්පිටල් එකට යන් කියලා කියනවලු. 아주 합리적이고 이성적인 답변입니다. ඉතින් ඒක තමයි හොඳම විසඳුම සහ ලේසිම විසඳුම කියලා හිතලා කියනවා. 자, 남편에게 만약 저와 같은 말을 들은 아내분은 무슨 마음이 듭니까? එතකොට දැන් මෙහෙම උත්තරයක් දුන්නොත් භාර්යාවට මොකද හිතෙන්නේ? 마음이 좋아요? 아니면 마음이 좀 안 좋아요? කැමතිද නැද්ද? එක පාරට එහෙම දමල ගහලා වගේ කිව්වොත්. 아내가 그런 남편의 말을 들으면 사실 마음이 속상할 겁니다. ඉතින් භාර්යාවන් එහෙම පිළිතුරක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ මහත්තයාගේ. 왜냐하면 몸이 아프면 약 먹고 병원 갈 걸 아내가 모르는 게 아니기 때문입니다. මොකද ඇඟ කොහේ හරි රිදෙනවා නම් අසනීපයක් නම් බෙහෙත් බීලා හොස්පිටල් යන එක එයා නොදන්නව නෙමෙයි එයා කොහොමත් ඒක දන්නවා. 아내가 원하는 건 약 먹어라, 병원 가라 라는 이야기가 아니라 남편이 어디가 아픈데 내가 뭐 도와줄 거 없어? 얼마나 아픈데 하는 걱정하고 위로해주는 말을 듣고 싶어 하는 겁니다. ඉතින් නෝනා කෙනෙක් භාර්යාවක් බලාපොරොත්තු වෙන්නේ කොහෙද රිදෙන්නේ? කො බලමු. එන්න මොන හරි අපි ගාමුද? එහෙම කියලා අර වද වෙන උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. 우리 여성분들 맞나요? ඇත්ත නේද? 한국의 남자 여자나 스리랑카의 남자나 여자나 다 비슷한 것 같습니다. ඉතින් කොරියාවේ කාන්තාව වුණත් ලංකාවේ කාන්තාව වුණත් ඔක්කොලාම එක එක වගේ. 그러니까 여자는 무언가 감정적인 교류를 남편에게 원한다는 겁니다. ඉතින් කාන්තාවන් කැමති තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් ඒ වගේ හැඟීම් බර විදිහට සලකනවා නම්. 자, 그래서 남자는 여자를 잘 이해 못하고 여자는 남자를 잘 이해 못하는 게 우리 부부 간의 관계이며 남녀 간의 관계라고 할 수 있습니다. ඉතින් පුරුෂයාට බෑ කාන්තාව තේරුම් ගන්න කාන්තාවට බෑ පුරුෂයාව තේරුම් ගන්න. ඕක තමයි සම්බන්ධවල තියෙන වෙනස. 근데 제가 이 이야기를 왜 드리냐면 이 성경이 바로 하나님이 사람을 만들었기 때문에 사람이 어떠하다라는 것을 이 성경은 너무나 잘 알고 있다는 겁니다. ඉතින් ඇයි දන්නවද මෙහෙම දෙයක් කිව්වේ? ඉතින් බයිබලේ අපි ගැන වැඩියෙන්ම දන්න කෙනා තමයි ලියලා තියෙන්නේ. ඉතින් මිනිස්සයා ගැන වැඩියෙන්ම ලියලා තියෙන්නේ බයිබලේ. 자, 성경에서는 사람의 인생이 이렇다라고 그 사람을 만드신 분이 이렇게 말씀하고 있습니다. මිනිස්සයාගේ ජීවිතය මේ වගේ කියලා දෙවියන් වහන්සේ අපට කියලා තියෙනවා. 첫 번째, 성경이 말씀하시기를 사람의 인생은 너무 빨리 지나간다는 겁니다. ඉතින් අංක 1 ඇවිල්ලා ජීවිතේ ඉක්මනින් ගෙවී යනවා කියන කාරණාව. 자, 시편 90장 10절 같이 අපි 읽어보겠습니다. මේක කියවමු එකට ගීතාවලිය 90:10. අපේ ජීවිතයේ දවස් අවුරුදු 70ක්ය. ශක්තිය ඇත්නම් අවුරුදු 80ක්ය.
එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය. මක්නිසාද එය වහාම ගතවෙයි අපිද ඉගලී යයි. 사람의 연수, 사람의 인생이 신속히 가니 날아가나이다라고 사람의 인생을 말하고 있습니다. මනුෂ්‍ය ජීවිතය ඉතාම ඉක්මනින් ගෙවී යනවා කියලා තියෙනවා. 자, 지금 우리 나이를 한번 생각을 해봅시다. දැන් හිතන්න මගේ වයස ගැන හිතන්න හැමෝම තනි තනි. 인생이 지금까지 오기까지가 아주 천천히 왔습니까? 아니면 아주 신속하게 날아서 왔습니까? මන් දැන් මේ ඉන්න තැනට මගේ ජීවිතේ ඉක්මනින් ගෙවිලා ගියා වගේ දැනෙනවද? නැත්තම් හිමින් ගත වෙලා ආවා වගේ දැනෙනවද? 어떠세요? කොහොමද දැනෙන්නේ මෙතන ඉන්න අයට? 천천히 왔어요? 날라왔어요? කාලේ ඉක්මනින් ගෙවී ගියා වගේ දැනෙනවද? හිමින් ගියා වගේ දැනෙනවද? 아마도 천천히. 아마도 젊은 사람이라고 한다면은 너무 천천히 간다 이렇게 말할 겁니다. ඉතින් තරුණ අය කියනවා සමහරට කියනවා ඇති හිමින් ගෙවිලා ගියා කියලා. 빨리 나이가 들어가고 싶다 이런 마음이 어린 아이들에게는 있을 겁니다. මොකද වයසෙන් අඩු අයට ඕනේ ඉක්මනින් ලොකු වෙන්න. 자, 그런데 나이가 이제 50, 60, 70, 80 정도 되면은 나의 지나온 인생이 너무 빨리 흘러갔다라고 생각할 겁니다. නමුත් අවුරුදු 50 60 70 80 විතර වෙනකොට හිතෙනවා අනේ ජීවිතය හරිම ඉක්මනින් ගෙවිලා ගියා නේද කියලා. 자, 이 자리에도 우리 할아버지 할머니 연세 드신 분들이 분명히 있습니다. ඉතින් මෙතනත් ඉන්නවා ආච්චිලා සියල වෙච්ච අය. 자, 그분들에게도 청년의 시간이 있었을까요, 없었을까요? ඉතින් මෙතන ඉන්න ඒ වයසේ අයටත් තරුණ කාලයක් තිබ්බද නැද්ද? 다 있었습니다. හැමෝටම තිබ්බා. හැමෝටම පොදුයි. 근데 눈 한번 감았다가 뜨니까 지금 내 모습이 되었습니다. නමුත් ඇස් දෙක වහලා ඇරියා වයසට ගිහිල්ලා. 인생이 너무 빨리 흘러간다. 분명히 나이가 들면 들수록 그런 마음이 들 겁니다. ඉතින් අපි වයසෙන් වැඩි වෙන්න කාලය හරිම ඉක්මනින් ගෙවිලා ගියා කියලා අපිට දැනෙනවා. 내가 언제 이 나이가 됐을까? 이렇게 깜짝 놀랄 겁니다. අපිට සමහරවිට හිතෙනවා මං කොහොමද මේ වගේ වයසකට ආවෙත් කියලා. 사람의 인생을 성량으로 표현한 짧은 영상이 있습니다. පොඩි ගිනි කූරකට අපේ ජීවිතේ සමාන කරොත් මෙන්න මේ වගේ. 사람의 인생이 얼마나 짧은지 한번 보세요. අපි බලමු කොයි තරම් කෙටිද කියලා අපේ ජීවිතේ. 보셨어요? දැක්ක නේද? 너무 짧았죠? අපේ ජීවිතේත් ඔය 다시 한번 වගේ. 보겠습니다. 뭔가 하려고 하니까 인생이 끝났습니다. මොකක් හරි කරන්න හදනකොටම ජීවිතේ ඉවර වෙලා. 인생이 너무 빨리 지나간다. අපේ 바로- ජීවිතය හරිම ඉක්මනින් ගෙවී යනවා. 하나님은 인간을 만드신 분이기 때문에 이러한 감정을 인간이 가질 줄 알고 계십니다. ඉතින් දෙවියන් වහන්සේ මේ ලෝකේ මවපු නිසා දෙවියන් වහන්සේ දන්නවා මනුෂ්‍ය ජීවිතේත් කොයි වගේද කියලා. 자, 두 번째. 바로 인생이 참 허무하다. 인생 무상을 느낀다는 겁니다. දෙවනි කාරණාව ඇවිල්ලා ජීවිතය හරිම නිෂ්ඵලයි කියන එක. 아마 여기 앉아 계신 모든 분들이 인생을 정말로 열심히 살아오셨을 겁니다. ඉතින් මෙතන ඉන්න හැමෝම ජීවිතය හරිම උත්සාහවන්තව ජීවත් වෙච්ච අය තමයි ඉන්නේ. 내가 하고자 하는 일을 성취하기 위해서 때로는 나의 가족을 위해서 지금까지 열심히 살아왔습니다. අපේ පවුලෑ වෙනුවෙන් අපි කොහොමරි දියුණු වෙන්න අපේ ගොඩක් මහන්සි වෙනවා ජීවිත කාලේ. 그래서 그 과정 가운데 나의 목표와 나의 이루고자 하는 것들을 성공한 분들도 있을 겁니다. ඉතින් තමන්ගේ අරමුණු වලට ගිය අයත් ඉන්නවා නොගිය අයත් ඉන්නවා. 많은 돈을 버신 분도 있을 겁니다. ගොඩාක් සල්ලි හම්බ කරගත්ත ඇත් ඉන්නවා නැති ඇත් ඉන්නවා. 그러다가 시간이 지나고 나니 건강을 또 잃어버릴 수도 있습니다. ඉතින් කාලේ ගත වෙනකොට අපිට ලෙඩ රෝග වැළඳෙන්න පුළුවන්. 또 자녀들을 잘 키우기 위해서 정말 자녀들을 위해 살아왔는데 자녀들도 이제 결혼해서 다 각자들 살아가는 모습을 보면 내가 이러려고 자녀들을 키웠나 이런 마음을 들 수도 있습니다. ඒ වගේම මුළු ජීවිතේම ළමයි වෙනුවෙන් කැප කරලා මහන්සි වෙලා ළමයි බැඳලා ගියයින් පස්සේ මම්මගේ මුළු ජීවිතේම මොනවටද කැප කරේ කියන ඒ හැඟීමත් සමහරලාට ඇති වෙනවා. 그런 모습을 보면 내가 인생 왜 살았는지 참 허무하다 이런 마음이 들 수 있습니다. ඔන්න ඔය සිතුවිලි අපි හිතනකොට අපිට හිතෙනවා හරිම නිෂ්ඵලයි නේද ජීවිතේ කියලා. 그래서 이 같은 구절에도 우리의 연수 곧 그 인생이 신속히 간다라는 것뿐만이 아니라 그 연수의 자랑은 수고와
슬픔뿐이다 라며 인생이 참 허무하다 이렇게 마음을 갖는다는 겁니다. ඉතින් අපි දැන් මේ කියපු බයිබල් පදේ තියෙන්නේ අපේ ජීවිතේ යහපත් භාගයක්ම වෙහෙස සහ දුකමයි තියෙන්නේ. 돈이 많으면 행복할까요? අපිට සල්ලි ගොඩක් තිබ්බම සල්ලි 성- සතුට හම්බෙනවා. 성경은 이렇게 말합니다. බයිබලේ මෙහෙම කියනවා. 같이 읽겠습니다. අපි එකට කියමු රිදියට ඇලුම් වෙන්නා රිදියෙන්වත් සම්පත් වලට ඇලුම් වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මේකත් නිෂ්ඵල කමක් කියලා. 은으로 만족함이 없고 소득으로 만족함이 없다라고 성경은 말합니다. රිදියෙන්වත් කිසිම දෙයකින්වත් අපිව තෘප්තියට පැමිණෙන්නේ නැහැ කියලා කියනවා. 왜냐하면 인간은 자신이 가지고 있는 재물이 많으면 더 많은 재물을 가진 사람들과 비교하며 자신의 소득에 만족함이 없습니다. දන්නවද ඇයි ඒ කියලා අපිට සතුටක් දැනෙන්නේ නැත්තේ අපිට කොච්චර දේවල් ලැබුණත් අපි තව කෙනෙක් දිහා බලලා මට එයාගේ මට්ටමට තියනවා නම් හොඳයි කියලා හැම වෙලේම හිතනවා. 인간이 영원히 살고 싶어하는 마음이 있다라고 했는데 인간의 욕심도 끝이 없습니다. ඉතින් මනුෂ්‍යයාට සදාකාලිකව ජීවත් වෙන්න ආසයි වගේම තමයි ආශාව කියන එකත් සදාකාලිකයි මිනිස්සුන්ගේ හිතේ. 내가 수많은 재물을 가지고 있다 하더라도 가지지 못한 무언 하나만 있더라도 그것에 만족하지 못합니다. මට කොච්චර දේවල් තිබුණත් මට නැති දේ ගැනම තමයි මම බලන්නේ. 자, 돈벼락이 행복 시작이 아니었습니다. ඉතින් මුදල් සතුටේ ආරම්භය නොවේ කියලා තමයි මෙතන ලියවෙලා තියෙන්නේ. 제가 알기로 스리랑카의 많은 사람들이 돈을 벌기 위해 한국으로 가는 모습들을 많이 보게 ඉතින් 됩니다. අපේ ශ්‍රී ලංකාවේ ඉන්න බොහෝමයක් ශ්‍රී ලාංකිකයන් කොරියාවට යනවා මුදල් හම්බ කරන්න. 또 오랜 기간 한국에서 일하면서 정말 많은 돈을 벌고 오신 스리랑카 사람들도 보게 됩니다. ඒ වගේම මුණ ගැහිලා තියෙනවා දැකලා තියෙනවා කොරියාවේ වැඩ කරලා මුදල් හම්බ කරගෙන ලංකාවට ආපු අය. 자, 그런 분들 이제 행복만이 인생에 남아 있을까요? ඉතින් එහෙම මුදලක් හම්බ කරගෙන ආපු අයගේ ජීවිතේ සතුට විතරක්මද තියෙන්නේ. 물론 많은 돈을 벌게 오게 되면 생활에 불편한 것들은 전보다 많이 나아졌을 겁니다. ඔව් මුදල් හම්බ කරගෙන ආවම ජීවිතේ තියෙන අපහසුකම් කරදර අඩු කරගන්න පුළුවන්. 그러나 돈으로 살 수 없는 것들은 분명히 일생 가운데 있다는 겁니다. නමුත් අපේ ජීවිතේ මුදලින් ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. 우리는 돈으로는 좋은 침대를 살 수 있지만 잠은 돈으로 살 수 없습니다. හිතලා බලන්න අපිට සල්ලි දීලා හොඳ ලස්සන ඇඳක් ගන්න පුළුවන් වුණාට අපිට හොඳ නිින්දක් ගන්න පුළුවන්ද සල්ලි දීලා? 우리는 많은 돈으로 좋은 병원에는 갈 수 있지만 병 자체를 없앨 수는 없습니다. අපිට සල්ලි දීලා හොඳ ස්පිරිතාලයකට යන්න පුළුවන්. නමුත් අපිට අපේ ලෙඩේ හොඳ කරගන්න පුළුවන්ද නිට්ටාවට සල්ලි දීලා? 또 많은 돈으로 다이아 반지 같은 비싼 이 반지는 살 수 있어도 사랑은 살 수 없습니다. අපිට සල්ලි වලට හොඳ ලස්සන වටින මුද්දක් ගන්න පුළුවන්. නමුත් අපිට සැබෑ ප්‍රේමයේ සල්ලි වලට ගන්න පුළුවන්. 돈을 가지고 화려한 파티는 열 수 있어도 진정한 친구는 돈으로 살 수 없습니다. අපිට ලොකු ලොකු ලස්සන පාටි දාන්න පුළුවන් සල්ලි වලින්. නමුත් අපිට සැබෑ මිත්‍රයෝ ගන්න පුළුවන්ද සල්ලි වලට? 이처럼 돈벼락이 행복 시작이 아니며 오히려 불행이 시작되는 사람도 많습니다. ඉතින් අන්න ඒ වගේ තමයි මුදල් නෙමෙයි සතුටේ ආරම්භය. 영국에서도 부가 행복을 주지 못했다라고 밝힙니다. ඉතින් මේකේ තියෙනවා මුදල් මට සතුටක් ගෙන දුන්නේ නැහැ කියලා පත්තරයක තියෙනවා. 뭐 돈, 친구, 권력 그리고 여러 가지들이 이렇게 많이 쌓아놔도 이 사람은 아직도 무언가 부족하다라고 느끼는 것이 사람의 인생입니다. කෙනෙක්ට මුදල් මිතුරන් බලය සාර්ථකත්වය මේ මොන දේ තිබුණත් මොකක් හරි අඩුයි කියලා දැනෙනවා. 여자도 남편과 자식이 번듯해도 인생이 왠지 허무하다라며 그런 감정을 가지고 있다고 합니다. ඉතින් මේ පත්තරේ තියෙන්නේ මේ කාන්තාව කියනවා මට හොඳ ස්වාමි පුරුෂයෙක් හිටියත් දරුවන් හිටියත් මට ජීවිතේ හිස් බවක් දැනෙනවා. 중년의 남자들도 정말 아내와 자식들을 위해 평생을 살아왔는데 인생을 돌아보면 왜 이리 허전할까
이런 마음을 느낀다고 ඒ 합니다. වගේම මේ පත්තරේ තියෙන මැදි වයසේ පිරිමි අය කියනවලු ඔවුන්ට ජීවිතේ යම් හිස් බවක් දැනෙනවා කියලා. 열심히 안 산 게 아닙니다. ඉතින් ඔවුන් ජීවිතේ කම්මැලිකම ඉන්න නිසා නෙමෙයි මෙහෙම දැනෙන්නේ. 하나님 없이 인생을 살았기 때문에 인생이 허무한 겁니다. දෙවියන් වහන්සේ නොමැතිව අපි ජීවිතේ ගත කරනකොට අපිට ජීවිතේ හිස් බවක් දැනෙනවා. 자, 지금 어린아이에서부터 무덤에 이르기까지의 과정을 한 장의 그림으로 표현을 했습니다. දැන් මෙතන තියෙනවා චූටි දරුවෙක් ඉඳන් අපි මැරෙන තැන දක්වා කොහොමද ඒ ක්‍රියාවලිය කියලා. 어떤 사람은 노인이 되기도 전에 이 죽음을 맞이하는 사람도 있을 겁니다. ඉතින් තවත් සමහර අය වයසට යන්නටත් කලින් මිය යන අවස්ථාවන් තියෙනවා. 어떤 사람은 정말로 어린 나이임에도 불구하고 죽음을 맞이하는 사람도 있습니다. ඉතින් සමහර අය තරුණම චූටි වයසෙන්ම මරණය අත්දකින අවස්ථාවන් තියෙනවා. 이런 걸 보면 아, 참 인생 허무하다 이런 걸 느낄 수밖에 없습니다. ඉතින් අපිට මේ දේවල් දකිනකොට හිතෙනවා අනේ ජීවිතය හරිම නිෂ්ඵලයි කියලා. 자, 성경에서는 하나님 없는 인생이 이렇다라고 우리에게 말씀하십니다. බයිබලයේ අපිට කියනවා දෙවියන් වහන්සේ නැති ජීවිතයක් මෙන්න මේ වගේ කියලා. 같이 읽어보겠습니다. අපි ඒකට කියවමු. නිෂ්ඵල කම්වල නිෂ්ඵලකමය. නිෂ්ඵල කම්වල නිෂ්ඵලකමය. සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශකත කියනසේ. 니시팔라? නිෂ්ඵල. 니시팔라? නිෂ්ඵල. right? 맞아요? හරි නේද? 니시팔라? නිෂ්ඵල. 5번이나 반복됐기 때문에 제가 듣고서 이렇게 말할 수 있는 겁니다. පස් පාරක් විතර අපි ඒක කියපු නිසා පාස්ටර්ට ඒක ඇහිලා තේරුණාලු මේක තමයි වචනේ. 하나님 없는 인생이 어떻다고요? ඉතින් දෙවියන් වහන්සේ නැති ජීවිතයක් මොන වගේද? නිෂ්ඵලයි. 니시팔라. නිෂ්ඵල. 니시팔라. 예. 하나님 없이 열심히 산다라는 건 헛된 인생을 살아가고 있다는 ඉතින් 겁니다. දෙවියන් වහන්සේ නොමැති ජීවිතයක් අපි ගත කරනවා කියන්නේ ඒක හරිම නිෂ්ඵලයි. 그래서 성경은 우리 인생을 두고 참 허무하다, 인생이 무상하다 이렇게 말하고 있습니다. ඉතින් බයිබලයේ අපිට කියනවා දෙවියන් වහන්සේ නොමැති ජීවිතයක් හරිම නිෂ්ඵලයි කියලා. 자, 그리고 성경은 사람의 인생에 대해 이렇게 또 말씀하십니다. ඒ වගේම බයිබලයේ කියනවා මනුෂ්‍ය ජීවිතේ මේ වගේ කියලා. 죽음이 끝이 아니라 죽음 이후에 세계가 있다는 겁니다. මරණය කියන්නේ අපේ ජීවිතේ අවසානය නෙමෙයි. ඊට පස්සේ තවත් ලෝකයක් තියෙනවා කියලා කියනවා. 다른 존재로 환생한다라는 말이 아닙니다. මේකෙන් මේ කියන්නේ අපි නැවත තව කෙනෙක් හැටියට ඉපදෙනවා කියන එක නෙමෙයි. 사람은 죽으면 하나님의 심판을 받고 영원한 세상으로 가게 됩니다. මනුෂ්‍යයෙක් මැරුණාම දෙවියන් වහන්සේ විනිශ්චය කරන් පස්සේ කෙනා සදාකාලික ලෝකයකට යනවා කියලායි මේ කියන්නේ. 성경은 그곳을 영원한 천국 아니면 영원한 지옥이라고 말씀하십니다. ඉතින් බයිබලයේ කියනවා සදාකාලික ස්වර්ගය කියලා තැනකුත් තියෙනවා, නිරය කියලා තැනකුත් තියෙනවා. 이 세상에서 열심히 살면 다음 생애에는 부자로 태어난다. 이런 환생을 말하는 게 아닙니다. ඉතින් බයිබලයේ කියන්නේ නෑ අපි මේ ලෝකේ මහන්සි වෙලා වැඩ කරාම අපි මැරිලා අපි තව පෝසතෙක් වෙලා ඉපදෙනවා කියලා. එහෙම කියන්නේ නෑ. 욥기 19장 26절을 같이 읽겠습니다. යෝබ් පොතේ 19:26 අපි එකට කියමු. මේ මාගේ හැම නැතුව ගියායින් පසු මාගේ මාංශය නැතුව නමුත් දෙවියන් වහන්සේ දකින්නෙමි. 사람이 죽으면 끝이다. 이렇게 말하지 않습니다. ඉතින් මේකෙන් කියන්නේ නෑනේ මිනිස්සයා මැරුණාම එතනින් ඔක්කොම ඉවරයි කියලා කියන්නේ නෑ. 또 사람이 죽으면 다른 존재로 환생한다. 이렇게 말하지 않습니다. නැවත ඉපදෙනවා කියලා කියන්නේත් නෑ. 사람이 죽으면 육체 밖에서 하나님을 보게 됩니다. මේක කියනවා මාංශය නැති වුණත් දෙවියන් වහන්සේව දකින්නවා කියලා. 그리고 하나님의 심판을 받고 영원한 천국과 영원한 지옥으로 나뉘어지게 됩니다. ඉතින් අපි දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා දෙවියන් වහන්සේ තමයි තීරණය කරන්නේ අපි ස්වර්ගයටද නිරයටද යන්නේ කියන එක. 전도서 12장에도 보면 신은 그 주신 하나님께로 돌아가기 전에 기억하라고 말씀하십니다. ඉතින් ධර්මදේශකයා කියලා බයිබලයේ පොතක් තියෙනවා. ඒකේ තියෙනවා ආත්මය දුන් දෙවියන් වහන්සේ වෙතට අපි හැරී යන්නට පළමුවෙන් කියලා තියෙනවා. 우리가 육체가 죽으면 나를 만드신 하나님께로 가게 됩니다. ඉතින් අපි මැරුණම අපේ ආත්මය යන්නේ දෙවියන් වහන්සේ ගාවට. 자, 이것은 죽으면 모든 게 끝이다. 이렇게 믿고 있었던 사람들에게는 굉장히 충격적인 이야기입니다. ඉතින් සමහර අය හිතනවා මැරුණම එතනින් ඔක්කොම ඉවරයි කියලා. ඒක නෙමෙයි කියලා තමයි මේ පෙන්නන්නේ. 또한 죽으면 다른 존재로
라고 믿고 있는 사람에게도 굉장히 충격적인 ඒ 말씀입니다. වගේම නැවත වෙන කෙනෙක් හැටියට ඉපදෙනවා කියන එකත් නෙමෙයි කියලයි මේ පෙන්න. 자, 세계 여러 나라 사람들이 죽음 이후에 세계가 있다라는 것을 고백하고 있습니다. ඉතින් ගොඩාක් මිනිස්සු ගොඩක් ශ්‍රේෂ්ඨ තැන්වල ඉන්න මිනිස්සු පවා මේක ඇත්ත කියලා කියලා තියෙනවා. 죽음 뒤에 또 다른 세계가 있다라고 말하고 있습니다. ඉතින් මෑත් කියනවා මරණයෙන් පසු තවත් ලෝකයක් තියෙනවා කියලා. 미국의 어떠한 의사 역시 죽음을 경험했을 때 죽음은 끝이 아니라 영원한 곳을 향한 출발이라고 말하고 있습니다. ඇමරිකාවේ ඉන්නවා එක වෛද්‍යවරයෙක් ඔහු කියනවා මරණය ඇවිල්ලා අවසානය නෙමෙයි කියලා. 예, 죽음은 끝이 아닙니다. මොකද මරණය කියන්නේ අපේ ජීවිතේ ඉවර වෙන තැන නෙමෙයි. 우리는 하나님의 형상, 영적인 존재로 지음받았기 때문에 죽으면 하나님께로 가게 됩니다. අපි තුල ආත්මය තියෙන නිසා අපි මරුණාන් පස්සේ අපි දෙවියන් වහන්සේ වෙතට යනවා. 그리고 하나님의 심판을 받아 영원한 천국과 영원한 지옥으로 나뉘게 됩니다. ඉතින් දෙවියන් වහන්සේ තමයි තීරණය කරන්නේ මම ස්වර්ගයටද නිරයටද යන්නේ කියන එක. 이 모든 것이 사실이라면 나는 천국을 가겠습니까? 지옥을 가겠습니까? ඉතින් මේ ඔක්කොම ඇත්තනම් මම ස්වර්ගයටද නිරයටද යන්න ඕනේ. 궁극적으로 이 문제를 해결하려고 이번 5일 동안 바이블 세미나를 하는 겁니다. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න තමයි අපි මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ. 어쨌든 오늘까지는 죽음이 끝이 아니라는 것, 죽음 이후에 하나님의 세계로 나아간다라는 것을 우리는 알아야 합니다. ඉතින් අද මේ සම්මන්ත්‍රණයෙන් පසුව හිතාගන්න මරණයෙන් නෙමෙයි අපේ ජීවිතය අවසන් වෙන්නේ ඊටත් පස්සේ අපේ ආත්මය දෙවියන් වහන්සේ වෙතට යනවා කියලා. 그리고 성경에서는 사람의 인생을 또 이렇게 말합니다. බයිබලේ තවත් එක කාරණාවක් කියනවා මනුෂ්‍ය ජීවිතය ගැන. 하나님을 통해 삶의 의미를 찾을 수 있다는 겁니다. දෙවියන් වහන්සේ තුලින් අපිට අපේ ජීවිතයේ අරමුණ හොයාගන්න පුළුවන්. 자, 말씀 서두에 행복하시냐라는 질문을 여러분께 드렸습니다. දැන් පටන් ගන්න ඉස්සලා ඇහුවනේ සතුටින් දින්නේ කියලා හැමෝම. 근데 정말로 이 답변을 하실 때 행복합니다라고 말하신 분이 있을 겁니다. ඉතින් දැන් මේ ප්‍රශ්නේ ඇහුවම ඔව් මං සතුටින් කියලා උත්තර දීපු ඇත් හිටියා. 그런데 뒤이어서 정말로 행복하냐라는 질문을 또 드렸을 땐 그 답변이 머뭇거리게 된 분들도 분명히 있을 겁니다. ඉතින් ඊට පස්සේ ඇහුවනේ ඇත්තටම 100%ක්ම සතුටින්ද කියලා. එතකොට උත්තර දී ගන්න බැරි වෙච්ච සමහර අයත් ඉන්න ඇති. 자, 그럼에도 불구하고 저는 정말로 행복합니다라고 고백하는 분들도 이 중에 있습니다. ඉතින් ඒ අතරිනුත් නෑ මම ඇත්තටම 100%ක්ම සතුටින් ජීවත් වෙනවා කියලා කියන අයත් ඉන්නවා ඇති මෙතන. 자, 그분은 돈이 많아서 그렇게 말하는 걸까요? ඉතින් එහෙම කියන කෙනා සල්ලි තියෙන නිසාද එහෙම කියන්නේ? 아니면 마음만이라도 또 말만이라도 그렇게 말해야 행복하게 될 거 아니냐라는 마음으로 그렇게 말한 것일까요? එහෙමත් නැත්තම් අපි සතුටින් ඉන්නවා කියලා හිතන්න ඕනේ. ඒ නිසා මං එහෙම කියනවා කියලා හිතාගෙන කියපු අයත් ඇති. 정말로 행복하다라고 말하는 분들은 바로 하나님 안에서 인생의 목적을 발견했기 때문입니다. සැබෑ සතුට සැබවින්ම සතුටින් ඉන්නවා කියලා කියන කෙනා දෙවියන් වහන්සේ තුලින් තමන්ගේ අරමුණ මොකක්ද කියන එක අවබෝධ කරගත්ත කෙනෙක් විය යුතුයි. 또한 말씀 중에 엄마를 잃어버린 아이에 대해서도 말씀드린 적이 있습니다. ඒ වගේම අපි දැන් දේශනාව අතරතුර කිව්වා අම්මා නැති වෙච්ච ළමෙක් ඉන්නවා කියලා. 이 아이에게 맛있는 과자를 사준다라고 울음이 그칠까요? ඒ ළමයාට ආස කරන ටොපියක් දුන්නා කියලා එයා අඬන එක නවත්තයිද? 뭐 재미난 것을 보여준다라고 해서 이 아이가 행복할까요? එහෙම නැත්නම් සෙල්ලම් කරා කියලා එයා සතුටු වෙයිද? 이 아이는 엄마를 다시 보기 전엔 울음을 그치지 않을 අම්මාව 겁니다. ආයේ දකින්නකම් මේ පුංචි ළමයා අඬන එක නවත්තන්නේ නැහැ. 엄마를 만나야만 마음의 안정을 찾게 될 것입니다. අම්මව හම්බුනකම්ම මෙයා අඬනවා. 자, 마찬가지입니다. අන්න ඒ විදිහම තමයි. 우리 사람의 인생에 진정한 행복을 어떻게 우리는 찾을 수 있을까요? මනුෂ්‍ය ජීවිතේ අපිට සැබෑ සතුට හොයාගන්න පුළුවන් කොහොමද? 마음의 안정을 어떻게 찾을 수 있을까요? කොහොමද අපි හොයාගන්නේ? 돈이 답이 아닙니다. සල්ලි වලින්ද? 그 사업이 성공해야 행복을 찾을 수 එහෙම 있는 게 නැත්නම් 아닙니다. සාර්ථකත්වෙන්ද? 바로 나를 만드신 하나님을 만나야 우리는 인생의 문제를 해결할 수 ඒ 있습니다. එකම එක දෙයක්වත් නෙමෙයි මාව මවපු දෙවියන් වහන්සේ තුලින් තමයි මට සැබෑ සතුට මගේ ජීවිතයට ලබා ගන්න පුළුවන්. 여러분들이 지금까지 인생을 열심히 잘 살지 않았기 때문에 인생의 문제가 많은 것이 아닙니다. ඉතින් අපි අපේ ජීවිතේ උත්සාහවන්ත
උනේ නැති නිසා නෙමෙයි අපිට මෙහෙම ප්‍රශ්න සතුට නැත්තේ. 열심히 살았지만 하나님과 상관없이 인생을 살았기 때문에 인생이 참 허무하고 헛되다라는 마음을 갖는 것입니다. සමහර විට අපි ගොඩාක් උද්‍යෝගිමත්ව ගොඩාක් මහන්සි වෙලා ජීවිතේ ගත කරත් දෙවියන් වහන්සේ අපේ ජීවිතේ නැත්තම් අපිට සැබෑ සතුට නැහැ. 우리는 하나님을 만날 때 진정한 인생의 문제를 해결할 수 있습니다. ඉතින් අපි දෙවියන් වහන්සේව හොයාගන්න දවසට අපිට පුළුවන් අපේ ජීවිතේ සැබෑ අරමුණ හොයාගන්න. 그리고 하나님께서도 지금 이 시간 여러 가지 증거들을 통해 내가 살아있다라는 증거를 지금 우리에게 보여주고 계십니다. ඉතින් දෙවියන් වහන්සේ අපිට විවිධාකාර සාක්ෂි පෙන්නලා තියෙනවා උන්වහන්සේ සැබෑවක් ජීවමානයි කියන එක. 자, 오늘 마지막 말씀으로 이 말씀을 함께 읽어보겠습니다. අද දවසේ අන්තිම බයිබල් වාක්‍ය අපි එකට කියවමු. හවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම් කාර්යය සිහි කරන්න. මක් නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය. මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ලංවන්නේ. 자, 우리는 이 인생이 다 지나가기 전 너의 창조자, 너를 만든 분이 있다라는 것을 우리는 기억해야 됩니다. ඉතින් අපේ ජීවිතේ නිකරුණේ ගෙවිල යන්නට කලින් අපි සිහි කරන්න ඕනේ අපේ මැවුම් කරුව. 지금까지 나는 부모님을 잃어버리고 산 인생과 같습니다. ඉතින් මෙතෙක් වෙනකන් සමහරට මම දෙමව්පියෝ නැති ජීවිතයක් ගත කරා වගේ ගත කරන් එන්නේ නැති. 바로 우리는 그 창조주를 이번 5일간 함께 찾아보려고 ඉතින් 합니다. අපි බලමු කවුද මේ මැවුම් කරු කියන එක මේ දවස් පහේ සම්මන්ත්‍රණයේ ඇතුළු. 오늘은 그 첫 시간으로 그 창조주 하나님은 이 세상을 만든 분이라는 여러 가지 증거들을 말씀드렸습니다. ඉතින් අද පළවෙනි දවසේ මැවුම් කරුවන දෙවියන් වහන්සේ ගැන සාක්ෂි පෙන්නලා දුන්නා. 자, 오늘 2시간 정도 말씀드렸는데 핵심적인 내용만 정리를 해보겠습니다. ඉතින් අද ඉගෙන ගත්ත කරුණු වල සාරාංශයක් කිව්වොත් 성경은 사람이 기록한 책이 아니라 하나님이 기록한 책입니다. බයිබලය කියලා කියන්නේ මිනිස්සෙක් ලියපු පොතක් නෙමෙයි දෙවියන් වහන්සේගේ පොතයි. 또 하나님은 이 세상을 창조하신 분이십니다. දෙක ඇවිල්ලා දෙවියන් වහන්සේ තමයි මේ අහස පොළව විශ්වය මවපු කෙනා කියලා. 또한 이것을 여러 가지 증거로 우리에게 알려주고 계십니다. තුනේ තියෙනවා දෙවියන් වහන්සේ අපිට විවිධාකාර සාක්ෂිත් එක්ක මේක ඔප්පු කරලා තියෙනවා. 또 하나님은 사람을 창조하셨습니다. දෙවියන් වහන්සේ මිනිස්යා මවපු විදිහත් කියලා තියෙනවා. 바로 나를 만드셨다라는 겁니다. දෙවියන් වහන්සේ මේ මාවත් මවලා තියෙනවා. 나를 낳아주신 부모님에게도 우리는 그 은혜를 갚으려고 하는데 나를 만드신 하나님에게는 내가 어떻게 해야 되겠습니까? මට උපත දුන්න මගේ දෙමෝපියන්ට මම මෙච්චර කෘතඥ වෙනවා නම් මව මවපු දෙවියන් වහන්සේට මං කොයිතරම් කෘතඥ වෙන්න ඕනේද? 그리고 우리는 창조주이신 하나님을 통해 나의 인생의 목적을 알 수 있습니다. ඒ වගේම මාගේ ජීවිතයේ අරමුණ මොකද්ද කියන එක මට දෙවියන් වහන්සේ තුලින් දැනගන්න පුළුවන්. 자, 오늘 이 자리에 참석하신 여러분들은 아마 여러 가지 그런 계기를 통해 이 자리까지 오셨을 겁니다. ඉතින් අද මෙතන ඉඳගෙන ඉන්න අය විවිධාකාර බාධක සහ විවිධාකාර විදිවලට මෙතනට එන්න ඇති. 우리 라이프 오브 미션의 원래부터 이 교회를 다니신 분도 있고 또 이 교회를 다닌 분의 전도를 통해서 이 자리에 오신 분도 계실 겁니다. ඉතින් මෙතන ඉන්න අය අතරින් දැනටමත් අපේ ලයිෆ්වර්ඩ් මිෂන් සභාවට එන අයත් ඉන්නවා. ඒ වගේම තව කෙනෙක් කියලා අද අලුතින් මෙතනට ආපු අයත් ඉන්නවා. 또한 이 자리에는 이 전단지 이거 한 장 보고 이 자리에 오신 분도 있을 겁니다. ඒ අතරින් මේ ලීෆ්ලට් එක බලලා ආපු අයත් ඇති. 자, 어떠한 계기로 오셨든지 간에 하나님께서 지금 나를 이 자리까지 인도하신 겁니다. ඉතින් අපි මොන ක්‍රමයට ආවත් දෙවියන් වහන්සේ තමයි අපිව මෙතනට ගෙනත් තියෙන්නේ. 그래서 이번 5일간 이 바이블 세미나를 통해서 진정한 인생의 목적을 우리가 발견하고 또 창조주이신 하나님이 우리에게 주시고자 하는 이 구원이라는 것이 무엇인지 우리 다 같이 알아가면 좋겠습니다. ඉතින් අද ඉඳන් දවස් 5ක් දිගට මේ සම්මන්ත්‍රණය තියෙනවා. මේ සම්මන්ත්‍රණය තුනෙන් අපි බලමු දෙවියන් වහන්සේ ජීවමානව සිටිනවා. උන්වහන්සේ කොහොමද අපිව මැව්වේ? ඒ වගේම උන්වහන්සේ අපිට ලබා දෙන්නේ මොකක්ද කියන එක. 자, 내용은 오늘 내용이 또 내일 내용과 다 연결되어 있습니다. ඉතින් අද මේ කියලා දෙන එක හෙට එකත් එක්ක සම්බන්ධයි. 그럼 내일 와야 되겠어요? 아니면 오늘 하루 왔으니까 내일은 안 와야 되겠어요? ඉතින් අද ආපු නිසා හෙට එන්නේ නැහැ කියලා හිතනවද? 어떻게 해야 되겠습니까? කොහොමද කරන්නේ? 내일 다 나오시겠습니까? හෙට එනවද?
promise. ප්‍රොමිස් වෙන්න ඕනේ. 한국에서는 약속을 할 때 이렇게 새끼 손가락을 겁니다. ඉතින් කොරියාවේ 사මාන්‍යයෙන් පොරොන්දුවක් වෙනකොට මෙන්න මේ චූටි ඇඟිල්ල 이දිරියට 그래서 දාලා 이게 서로 간에 이렇게 새끼 손가락을 겁니다. පටලවනවා. මෙහෙම 이게 පොරොන්දු 이게 promise 한다라는 뜻을 갖고 있습니다. පොරොන්දු වෙනකොට මෙන්න මෙහෙම පටලවනවා. 자, 내일도 이 자리에 올 것을 하나님하고 이렇게 약속합시다. එහෙමනම් අපි හෙට එනවා කියලා දෙවියන් වහන්සේට පොරොන්දු වෙමු. 약속하실 분, පොරොන්දු වෙන 다 අය 같이 약속하겠습니다. promise. ප්‍රොමිස් වෙන්න. 오케이. 내일도 이 자리에 오후 6시 30분에 시작을 합니다. එහෙමනම් හෙටත් හවස 6:00ට අපි මුණ ගැහෙමු. 중간에 간식도 드리고 그리고 끝나는 시간에는 도시락도 제공해 드립니다. ඉතින් ඉවර වුණාම හැමෝටම කෑම ලබා දෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අරගෙන යන්න. 오늘도 나가실 때 도시락을 하나씩 다 가져가시면 되겠습니다. එළියට යනකොට අනිවාර්යෙන් කෑම එකක් අරගෙන යන්න. 네, 그럼 기도하고 마치겠습니다. එමනම් අපි යාඥා කළා නිමා කරමු. 이 세상을 창조하신 하나님 아버지 감사를 드립니다. මේ ලෝකේ මැව්වා වූ දෙවි ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 오늘 이 시간 성경 강연회에 참석할 수 있도록 해주신 것을 감사를 드립니다. අද දවසේදී අපට මේ අවස්ථාව ලබා දීලා මේට සහභාගී වෙන්නට අවස්ථාව දුන්නාට ස්තුතිවන්ත වෙනවා. 이번 성경 강연회를 통해 나를 만드신 하나님을 알아가는 귀한 시간을 갖고자 합니다. මෙවර බයිබල් සම්මන්ත්‍රණය තුලින් මාව මැව්වා වූ දෙවියන් වහන්සේව දැනගන්නට මා පැමිණ සිටිනවා. 남은 4일도 모두 참석하여 하나님이 우리에게 주시고자 하는 구원의 선물을 다 받아갈 수 있도록 도와주시옵소서. ඉතුරු දවස් 4 පුරාවටමත් ඔබ වහන්සේ අපට ලබා දෙන ගැලවීමේ ත්‍යාගය ලබා ගන්නටත් උපකාර කළ මැනව. 첫째 날 잘 마무리할 수 있게 해주신 것 감사를 드립니다. අද මේ පළවෙනි දවස සාර්ථකව නිමා කරගන්නට අපට උපකාර කර ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 돌아가는 발걸음을 또 안전히 지켜주시옵소서. නැවත නිවස් කරා යන අපි සියලු දෙනාම ආරක්ෂා කර දෙන්න. 그리고 내일도 우리 모두 참석할 수 있게 ඒ 도와주시옵소서. වගේම හෙට දවසේදී අපි සියලු දෙනාටම පැමිණෙන්නට උපකාර කළ මැනව. 우리를 사랑하시는 예수님의 이름으로 기도드렸습니다. අපට බොහෝ සෙයින් ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කර ඉල්ලා සිටිමි. 아멘. ආමේන්. 스투디, ස්තුතියි. see you tomorrow. හෙට හමු